ආයිබෝන් දරුවනේ. නිෂ්පාදන ගිණුම් ඔන්ලයින් එකේ දෙවෙනි ඔන්ලයින් එකත් එක්කයි ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි පළවෙනි ඔන්ලයින් එකේදී සාකච්ඡා කළා මොකක්ද නිෂ්පාදන පිරිවැය කියන්නේ කියලා. මොකද ළමයි නිෂ්පාදන පිරිවැය කිව්වේ කිසියම් ව්‍යාපාරයක් කාල 56 කියන්නේ මාසෙකදී හෝ අවුරුද්දකදී නිෂ්පාදනය කරපු ඔක්කොම භාණ්ඩවලට ගිය පිරිවැය කිව්වා. මොන පිරිවැය කියලාද? මුළු නිෂ්පාදන පිරිවැය කියලා. ඊළඟට අපි කතා කළා මේ මුළු නිෂ්පාදන පිරිවැය ප්‍රධාන කොටස් හතරක් තියෙනවා කියලා. මොනවද මේ කොටස් හතර කිව්වේ? එකක් ඍජු ද්‍රව්‍ය පිරිවැය, අනිත් එක ඍජු ශ්‍රම පිරිවැය, අනිත් එක ඍජු වෙනත් පිරිවැය, අනිත් එක තමයි මොකද්ද නිෂ්පාදන පොදු කාලයේ පිරිවැය කියලා. පිරිවැය වර්ග හතරක් ගැන කතා කළා. එහෙනම් මෙන්න මේ හතර එකතුවට අපි කිව්වා මුළු නිෂ්පාදන පිරිවැය කියලා. එතකොට මම කොහොම මේ මුළු නිෂ්පාදන පිරිවැය හොයන්න අපි ලේඛනයක් ගහනවා කිව්වා. ආන්ගේ ලේඛනයට තමයි කිව්වේ මොන ගිණුම කියලාද? නිෂ්පාදන ගිණුම කියලා. එතකොට නිෂ්පාදන ගිණුමේ දලාකෘතිය සහ නිෂ්පාදන ගිණුමේ විධිමත් ආකෘතිය කියන දෙකම අපි පසුගිය ඔන්ලයින් එකෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ අපි ඔයගොල්ලන්ට කිව්වා මේ වගේ ආකෘතීන් පහක් මොනවා කරලා තියන්න කියලාද? සම්පූර්ණ අලුත් පිටුවල රූල් කරලා තියන්න කියලා. ඒ අපේ අභ්‍යාස පියවරෙන් පියවර හදන්න. එතකොට අපි ඔයගොල්ලන්ට දීලා තියෙන අභ්‍යාසවල නිෂ්පාදන ගිණුම් එකේ යන්න පළවෙනි අභ්‍යාසයේ නිෂ්පාදන ගිණුම් එකේ පළවෙනි අභ්‍යාසයට. ඒකේ පුංචි මුද්‍රණ දෝෂයක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේක හදාගමු. ඒකේ තුන්වෙනි අයතමය, දෙවෙනි අයතමය අමුද්‍රව්‍ය ගැණුම් 14000ක් කියලානේ තියෙන්නේ. ආන් ඒකට බිඳුවක් දාගන්න 1,40,000ක් වෙන්න ඕනේ. 1,40,000ක් වෙන්න ඕනේ නිෂ්පාදන ගිණුමේ අමුද්‍රව්‍ය. right. ඉස්සෙල්ලාම ළමයි අපි ගහපු පළවෙනි ආකෘතිය ගන්න. ඉස්සෙල්ලා අපිත් එක ගහමු. ඒකේ දාගන්න අංක 1 කියලා ප්‍රශ්න අංකය. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ගානේ නම ලියන්න ඕනේ. නම ලියන්න ඕනේ පේලි දෙකකට. එහෙනම් නම ලියමු අපි පේලි දෙකකට. ඉස්සෙල්ලාම හරි මැද්දෙන් ජයන්තගේ ව්‍යාපාරේ. කාගේ ව්‍යාපාරේද ඔක දීලා තියෙන්නේ? ජයන්තගේ ව්‍යාපාරේ. අවුරුද්ද දීලා තියෙන්නේ 2020. ඒ නිසා මුලින්ම පටන් ගන්න 2020 12:31 අවසන් වර්ෂයට 2020 12:31 අවසන් වර්ෂයට නිෂ්පාදන ගිණුම කියලා ලියන්න. කෙළවරෙන් රුපියල් 1000 කියලා දාන්න. කෙළවරෙන් රුපියල් 1000 කියලා දාන්න. දැන් ඔයා මේ වෙනකොට විධිමත් ආකෘතිය ගහගෙන ඇති. මේ විධිමත් ආකෘතිය බැරි වෙලාවක් ගහපු නැති දරුවෙක් ඉන්නවා නම් ඔන්ලයින් එක පෝස්ට් කරලා, ඒ කියන්නේ ඔන්ලයින් එක නවත්තලා ආකෘති ටික ගහගෙන ඔන්ලයින් එක කරන්න එන්න ඕනේ. හරිද? මොකද අපි ඔන්ලයින් එක තුලදී ආකෘති ගහන්න වෙලාවක් අතිරේකව දෙන්නේ නැහැ. ඒක අපරාධය. ඔයගොල්ලන්ට අතිරේක data පිරිවැයක් වෙනවා. right. බලන්න ඉස්සෙල්ලාම ඔයාට දීලා තියෙන දත්ත ටික අපි මේ නිෂ්පාදන ගිණුමට දාද්දී ඔයා සරල මූල ධර්මයක් පැටලෙන්නේ නැති වෙන මතක තියාගන්න. ඒ තමයි මේකේ වටිනාකම් තීරු දෙකක් තියෙනවා. මේකේ දෙවෙනි තීරුවේ දාන්නේ මේ අමුද්‍රව්‍ය තොග දෙක විතරයි. අමුද්‍රව්‍ය තොග දෙක විතරයි දෙවෙනි තීරුවේ දාන්නේ. අනිත් හැම එකක්ම දාන්න ඕනේ කීවෙනි තීරුවේද? පළවෙනි තීරුවේ. අනිත් හැම එකක්ම දාන්න ඕනේ පළවෙනි තීරුවේ. එතකොට ඔයාලට වැදගත් වෙන නිසා අපි ගිය ඔන්ලයින් එකෙන් කතා කරපු නිෂ්පාදන පොදු කාර්ය වලට ඇතුළත් අයතම හතර මම බෝඩ් එකේ දාලා තියෙනවා. ඒක ඔයාලට ගාන හදද්දි ප්‍රයෝජනවත් වෙනවා. ගාන හදද්දි ප්‍රයෝජනවත් වෙනවා. ඒක මම බෝඩ් එකේ දාලා තියෙනවා. ඒක ඔයාගේ නෝට් පොතේ තියෙනවා මේ වෙනකොට. right. දැන් අපි උඩ ඉඳන් තොරතුරු ටික ගමු. එහෙනම් මතකයි නේද දෙවෙනි තීරුවේ දාන අයතම කීයක් තියෙන්නේ? 2යි. එහෙමනම් බලමු මොනවද තියෙන්නේ? ආරම්භක අමුද්‍රව්‍ය තොගය 20යි. අමුද්‍රව්‍ය තොගය දාන්නේ දෙවෙනි තීරුවේ 20යි. අවසාන අමුද්‍රව්‍ය තොගය 12යි. ඒක වරහණක් ඇතුළේ දාන්න අඩු කරන එකක් ඉඳා ඒකත් දෙවෙනි තීරුවේ දාන්නේ අමුද්‍රව්‍ය තොගය. අමුද්‍රව්‍ය ගැණුම්
ඒක දාන්න මේ තියෙන අමුද්‍රව්‍ය ගැනුම් කියන එක 140යි. ඊළඟට තියෙනවා යාන්ත්‍රශය. මේ තියෙන ළමයි යන්ත්‍ර වෙනුවෙන් දරන ඒවා මොන වියදම් වෙනවලුද? නිෂ්පාදන පොදු කාර්ය වෙනවා. නිෂ්පාදන පොදු කාර්ය වල දාන්න යන්ත්‍රශය 12යි. ඊළඟට තියෙනවා ළමයි අමුද්‍රව්‍ය ගෙන ඒමේ කුලිය. අපි පහුගිය ඔන්ලයින් එකේදී කතා කළා ගෙන ඒමේ කුලියක් දුන්නොත් ඒක ගැනුම් වලට මොනවා කරන්න ඕනේ කියලාද? එකතු කරන්න ඕනේ 12යි. ඊළඟට තියෙනවා යන්ත්‍ර අලුත් වැඩියා. මේ තියෙන්නේ ළමයි යන්ත්‍ර වෙනුවෙන් දරපු වියදම. එහෙනම් ඒක මෙතන ලියන්න. යන්ත්‍ර අලුත් වැඩියා. අලුත් වැඩියා. කීයද ළමයි තියෙන්නේ යන්ත්‍ර අලුත් වැඩියා? 10යි. ඍජු වැටුප්. වැටුප් කියන්නේ ශ්‍රමයට කරන ගෙවීම. ඍජු එක වැටුප් කීයක් තියෙනවද? 80යි. වක්‍ර වැටුප් මේ තියෙන්නේ වක්‍ර ශ්‍රමයක්. නිෂ්පාදන පොදු කාර්යවල දාන්න වක්‍ර වැටුප් කීයක් තියෙන්නේ? 15යි. කම්හල් කුලිය මේ තියෙන්නේ කර්මාන්ත ශාලාව වෙනුවෙන් දරපු වියදමක්. එහෙනම් ඒක දාන්න කම්හල් කුලිය 17යි. ඊළඟට තියෙනවා ඍජු වියදම්. ඒ කියන්නේ මේ ද්‍රව්‍යයක් නෙමෙයි ශ්‍රමයක් නෙමෙයි. ඒ කියන්නේ ඍජු වෙනත් එකක් වියදම් කියලා. 11යි. කම්හල් වරිපණම් ඒක නිෂ්පාදන පොදු කාර්යයක දාන්න කම්හල් වරිපණම් කියලා. කම්හල් වරිපණම් කියලා. කීයක් තියෙන්නේ? 15යි. එච්චරයි තියෙන්නේ තොරතුරු ටික. දැන් ඔයාලට පේනවා පළවෙනි තීරුවේ විතරයි සංඛ්‍යා ටික දැම්මේ. දෙවෙනි තීරුවට ආවේ ආයතන දෙකයි. දැන් අපි කට්ටියම එකතු වෙලා විදිමත් එකතු කරමු. මෙන්න මේ දෙක එකතු කරලා ඊළඟ රූලට ගන්න 152යි. 152යි 20යි එකතු කරන්න 172යි. ඒකෙන් 12ක් අඩු කරපුවම මෙතෙන්ට එනවා 160යි. 160 දාලා තියෙන්න ඕනේ පාවිච්චි කළ අමුද්‍රව්‍ය කියන කෙලින්. ඊළඟට ඉතුරු තියෙන මේ ටික ඔක්කොම එකතු කරලා ඊළඟ රූලට ගන්න 91යි. ඊට පස්සේ මේ දෙකේ එකතුව දාන්නේ මේ ප්‍රාථමික පිරිවැය කෙලින් දාන්න ඕනේ 251යි. ඒක තියෙන්න ඕනේ මෙන්න මේ ප්‍රාථමික පිරිවැය කෙලින්. ඊට පස්සේ මෙන්න මේ ටික එකතු කරලා ඊළඟ රූලට ගන්න 69ක් එනවා. දැන් මේ ටික එකතු කරන්න 9යි 1යි 10යි 11යි 1යි 12යි 3යි 320ක් එනවා. 320ක් එනවා. ඒකට කියනවා මුළු නිෂ්පාදන පිරිවැය කියලා. මුළු නිෂ්පාදන පිරිවැය 320ක් එනවා. මුළු නිෂ්පාදන පිරිවැය 320ක් එනවා. දැන් ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා ඒකක 10ක් හදනවා නම් එකක නිෂ්පාදන පිරිවැය හොයන්නලු. ළමයි එකක නිෂ්පාදන පිරිවැය හොයන හැටි අපි ගිය සතියේ සිද්ධාන්තවල කතා කළා. කොහොමද එකක නිෂ්පාදන පිරිවැය හොයන්නේ? මෙන්න මේ සූත්‍රය පාවිච්චි කළා. මොකද කරන්නේ? හැමෝම කියන්නේ මොකද්ද මේ සූත්‍රය වෙන්නේ? ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදනවා නිපද වූ එකක ගණනේ. එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය කීයද ළමයි? මුළු නිෂ්පාදන පිරිවැය තියෙන්නේ
3,20,000යි 320.3යි. අපි දහස් වලින් හැදුවේ. බෙදන්න ඕනේ. නිපද වූ එක ගාන කීයද ඔකේ දීලා තියෙන්නේ? 1000යි. 0.3ට 0.3 කපලා ගියා. උත්තරේ වෙන්නේ රුපියල් කීයයි කියලාද? 320යි. උත්තරේ රුපියල් 320යි. ඊළඟට වාඩ කියනවා පිරිවැය මත 125ක ලාභයක් තියාගෙන විකුණනවා නම් ඒකකයක විකුණුම් මිල අහනවා. අපි ගිය ඔන්ලයින් එකේදී කතා කළා ඒකකයක විකුණුම් මිල හොයන සූත්‍රය. මොකද්ද සූත්‍රය? ඒකකයක නිෂ්පාදන පිරිවැය ධන ලාභාන්තිකය. ඔයාලා මේ දෙක ගණනය කරන්න ඔයා පොතේ ඉඩ තියලා නැත්නම් අන්තිමට ප්‍රශ්නාංකය දාන්න එක කියලා දාලා මේක සූත්‍රات එක්ක ලියන්න. නැත්නම් ලකුණු කපලා දානවා විභාගෙදී. ඒකකයක විකුණුම් මිල හොයන්නේ කොහොමද? ඒකකයක නිෂ්පාදන පිරිවැයට ලාභාන්තික එකතු කරනවා. ඒකකයක නිෂ්පාදන පිරිවැය කියන්නේ මෙතන ගාන කීයද තියෙන්නේ? 320යි. ධන ළමයි ලාභාන්තිකය තියෙනවා කියන්නේ පිරිවැයෙන් 100ට කීයද? 25යි. පිරිවැයෙන් 125යි. ඔය කියන්නේ මේකෙන් 4න් එකක් තමයි මෙතන තියෙන්නේ. 125යි කියන්නේ. 320න් 4න් එකයි කියන්නේ කීයද? 80යි. එහෙනම් උත්තරය වෙනවා මේ දෙකේ එකතුව රුපියල් කීයයි කියලාද? 400යි. ඒ කියන්නේ එක භාණ්ඩයක් විකුණන්නේ රුපියල් කීයකට කියලාද කියන්නේ? 400කට කියන එකයි කියන්නේ. ඔය අපි හදුවේ නිෂ්පාදන ගිණුම් එකේ කීවෙනි උදාහරණයද? පළවෙනි උදාහරණය හැදුවේ. එතකොට ඔබේ තාම වැදගත් කොටසක්. හරිද? නිෂ්පාදන ගිණුම් එක. ඔය ඩබල් ඒඩී වැනි විභාගවල නම් මේක ලකුණු 10කට එන ප්‍රශ්නයක්. ලකුණු 10කට අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. එතකොට ඒ ලෙවල් වලත් මේක ඊටාම වැදගත් මාතෘකාවක් නිෂ්පාදන ගිණුම් කියන්නේ. right යන්න අභ්‍යාසංක දෙකට ගන්න ඊළඟ ආකෘතිය ලියන්න ගන්න නම සංඛ්‍යා ටික දාන්න හරි තීරුවේ බලන්න ඉක්මනට පුංචි වෙලාවක් දෙන්නම් ඔයාලට. අභ්‍යාසංක දෙක නම ලියලා උඩින් උඩින් නම ලියන්න හරියට නම ලියලා නිෂ්පාදන ගිණුම හදන්න.
කොයික්මන් කරන්න. අමුද්‍රව්‍ය තොග දෙවෙනි තීරුවට දාන්න, අනිත් සියලු තොරතුරු පළවෙනි තීරුවට දාන්න.
ඉවරද? උඩින් නමලියන්ට සමීරගේ ව්‍යාපාරේ සමීරගේ ව්‍යාපාරේ 2020 12:31 අවසන් වර්ෂයට නිෂ්පාදන ගිණුම රුපියල් 1000 කියලා තොරතුරු ටික එකින් එක බලමු. ආරම්භක අමුද්‍රව්‍ය තොගය තියෙනවා 20යි දෙවෙනි තීරුවට. අමුද්‍රව්‍ය ගැනුම් තියෙනවා 14,1000යි. ඒක වෙනසක් නැහැ. වරිපණම් බදු තියෙනවා 12,1000යි. කර්මාන්ත ශාලාව එකක් ඔය කියන්නේ කම්හලේ නිෂ්පාදන පොදුකාරයක් වරිපණම් 12යි. ඊළඟට තියෙනවා නිෂ්පාදන වැටුප් ඍජු එකක්. ඔය කියන්නේ ඍජු වැටුප් කියන්නේ ඍජු ශ්‍රමයක් 12,1000යි. ඒ වගේම තියෙනවා සුපරීක්ෂණ වැටුප්. සුපරීක්ෂකයා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ වක්‍ර ශ්‍රමය. වක්‍ර ශ්‍රමය යන්නේ නිෂ්පාදන පොදුකාරයට සුපරීක්ෂණ. ඒක ඍජු ශ්‍රමයක් එහෙම නෙමෙයි. සුපරීක්ෂකයා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ. සුපරීක්ෂණය කීයක් තියෙනවද? 11යි. 11යි. යන්ත්‍ර අලුත් වැඩියාව යන්ත්‍ර වෙනුවෙන් කරන එකත් නිෂ්පාදන පොදුකාරයක්. යන්ත්‍ර අලුත් වැඩියාව කීයද තියෙන්නේ? 10යි. ඊළඟට තියෙනවා යන්ත්‍රශය. ආය යන්ත්‍ර වලට සම්බන්ධ එකක්. යන්ත්‍රශය ඒකත් නිෂ්පාදන පොදුකාරයක්. 7යි. ඊළඟට තියෙනවා කම්හල් ශය. කම්හලට සම්බන්ධ එකක්. ඒත් නිෂ්පාදන පොදුකාරයක්. කම්හල් ශය ඒත් තියෙන්නේ කීයද? 7යි. අමුද්‍රව්‍ය තොගේ අවසාන දවසේක මෙන්න මෙතන 10යි. 10යි. ඍජු වියදම් තියෙනවා. ඍජු වියදම් කියන්නේ ද්‍රව්‍යයක් හෝ ශ්‍රමයක් නොවන වෙනත් වියදම්. කීයක් තියෙනවද? 4යි. ඔච්චරයි තියෙන්නේ. බලන්න මේ දෙක විතරයි දෙවෙනි තීරුවට එන්නේ. අනිත් ඔක්කොම පළවෙනි තීරුවේ. දැන් එක්කව කරනවා. මේක යනවා මෙතෙන්ට 34යි. 10ක් ගියහම මෙතන එනවා 24යි. මේ දෙකේ එකතුව 16යි. 24යි 16යි කීයක් එනවද? 40යි. 40යි. මේ ටිකේ එකතුව ගන්නවා 47යි. 40යි 47යි එකතු වෙච්චාම අවසාන උත්තරේ එනවා කීයද? 87යි. ඒ කියන්නේ රුපියල් 87000යි. දැන් යනවා ඒකෙත් ඒකක නිෂ්පාදන පිරිවැය හොයන්න ඒකක 300යි හැදුවේ. ලියනවා සූත්‍රය. ඒකක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක ගණන.
මුළු නිෂ්පාදන පිරිවැය තියනවා ළමයි 87000යි. නිපද වූ ඒකක ගාන කීයක් තියෙන්නේ 300යි. බිංදු දෙකට බිංදු එක කපලා යනවා 870ක තුලින් බෙදපුවම එනවා රුපියල් 290යි. 290යි. ඊළඟට කියනවා පිරිවැය මත 125ක ලාභයක් තියා ගන්නවලු. පිරිවැය මත 125ක ලාභයක් තියා ගන්නවා. එහෙනම් මෙතන තියෙන්නේ 290යි. මේකට 125ක් කියන්නේ මේකෙන් 4න් එකක් ලාභය. මේකෙන් 4න් එකක් ලාභය කියන්නේ කැලේ කරන් බෙදලා බලන්න 72යි සත 50ක් එනවා. 290 4න් බෙදපුවම දෙකෙන් බෙදුවා 145යි, ඒක දෙකෙන් බෙදුවා 72යි 50යි. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. එකතු කරපුවම එනවා 362යි සත 50ක්. විකුණුම් මිල. ඊළඟට යන්න ළමයි අභ්‍යාසංක 3. අභ්‍යාසංක 3. ඔය අභ්‍යාසංක 3 හදන්න ඉස්සෙල්ලා ඔයාගේ ආකෘති අවසානයේ පුංචි නෝට් එකක් ලියා ගන්න. ටියුට් එක තියන අය ටියුට් එකේ 3 වෙනි පිටුවට යන්න. නිෂ්පාදන ගිණුමට නොගන්න අය තමයි මාතෘකාවක් ලියා ගන්න. අනිත් අය ගණන් ටික විතරක් PDF එක තියන අය ලියා ගන්න. නිෂ්පාදන ගිණුමට නොගන්නා අය තමයි. ඒ කියන්නේ වාට ගාණක් දුල් දීලා තිබුණාට ඒ ගානේ මේ සංඛ්‍යා තිබුණාට මේවා නිෂ්පාදන ගිණුමක් හදන්න ගන්නේ නැහැ. මෙන්න මේව ගන්නෑ. මේකේ A level විභාගෙදී නම් ඉතාම වැදගත්. පොද නොගන්නේව ගොඩක් දෙනවා. නමුත් AAT විභාගෙදී මේකේ නොගන්නේව කිසි දෙයක් දෙන්නේ නැහැ. දෙන්නේ ගන්නේව විතරයි. ඒ නිසා හරි ලේසි AAT විභාගෙදී ගාන හදන නිෂ්පාදන ගිණුම ගාන. නමුත් A level එකේ තමන්ට මේ පිළිබඳ සෑම වපසරියක් පිළිබඳව දැනුම් බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදන ගිණුමට නොගන්න අය තමයි. ලියන්න අංක 1 පරිපාලන වියදම් ගන්නෙ නෑ. අංක 1 පරිපාලන වියදම්. අංක 2 කාර්යාලීය වියදම්. අංක 2 කාර්යාලීය වියදම්. කාර්යාලීය වියදම්. අංක 3 බෙදා හැරීමේ වියදම්. ඒ කියන්නේ මෝටර රථ වගේ දේවල් වලට සම්බන්ධ ඒවා බෙදා හැරීම් වියදම්. ඊළඟ එක විකුණුම් වියදම්. ඒ කියන්නේ ප්‍රචාරණය වට්ටම් යනාදී විකුණුම් වියදම්. ඊළඟ එක මූල්‍ය වියදම්. මේ කියන්නේ පොලි වගේ දේවල් ඒවා ගන්නෙත් නැහැ නිෂ්පාදන පිළිවෙලට. මූල්‍ය වියදම්. ඊළඟ එක ගබඩා වියදම්. ඒ කියන්නේ භාණ්ඩ එහෙම නැත්නම් අමුද්‍රව්‍ය ගබඩා කරලා තියන්න යන වියදම නිෂ්පාදන පිළිවෙලේ කොටසක් ලෙස ගන්න එපා කියලා කියන්නේ. ගබඩා වියදම්. ඊළඟ එක අසාමාන්‍ය අපතේ යාම. අසාමාන්‍ය අපතේ යාම. ඕක අපි ඉස්සරහදී කතා කරනවා. අසාමාන්‍ය අපතේ යාම කියන්නේ සමහර දේවල් තියෙනවා සාමාන්‍ය අපතේ යාම. හරිද? දැන් උදාහරණයක් විදියට කෙසෙල් ලැබරියක් ගෙනාවුවම ඒකේ ලෙල්ල සාමාන්‍යයෙන් අපතේ දාන්න ඕනේ. එතකොට ඒක සලකන්නේ සාමාන්‍ය අපතයක් විදියට. සාමාන්‍ය අපතයක් විදියට. හැබැයි ළමයි ඊට අමතරව ඒකම් යවරියේ ගෙඩි කේපයක් නරක් වෙලා නම් එතනත් අපතේ යමක් සිදු වෙනවා. එතකොට ඒක අසාමාන්‍ය අපතේ යමක් වෙනවා.
එතකොට මේ අපතේ යාම අපිට හරිද වළක්වා ගන්න බැරි ඒවා තමයි හරිද සාමාන්‍ය අපතේ කියලා කියන්නේ. එතකොට මේ කියන්නේ සාමාන්‍ය අපතේ නෙමෙයි මොන අපතේද? අසාමාන්‍ය අපතේ යාම. කියන්නේ වැඩිපුර. එතකොට වැඩිපුර අපතේ යන එක නිෂ්පාදන පිරිවැයේ කොටසක් ලෙස ගන්න බෑ. ඊළඟට 8 නිමි භාණ්ඩ. ඔන්නවට නිෂ්පාදන ගිණුම් ගණන් වල ගොඩාක් වෙලාවට ADV භාගවල නම් දෙන්නේ නැහැ ලෙවල් එකේ නියත වශයෙන් දෙනවා. ඒ තමයි නිමි භාණ්ඩ. නිමි භාණ්ඩ දුන්නට ඒක කිසිම වෙලාවක මොකේට ගන්න බැයිද? නිෂ්පාදන ගිණුමට ගන්න බෑ. ඔන්නවා තමයි නිෂ්පාදන ගිණුමට ගන්න නැති ඒවා. දැන් මට ගාන දිහා බලලා කියන්න ගානේ නිෂ්පාදන ගිණුමට ගන්න නැති අයතමයක් තියෙනවා. මොනවද තියෙන්නේ? අනහරි පරිපාලන වියදම් තියෙනවා. යට ඉඳන් තුන්වෙනි එක තරු ලකුණක් දාගන්න. ඒක ගාන්නේ නැහැ. ඔන්න බලන්න අලුත් එකක් තියෙනවා ඕකේ. මැද හරියේ මෙවලම් මිලදී ගැනීම කියලා එකක් තියෙනව නේද? 5000ක. ඔය කියන්නේ 5000ක මෙවලම් මිලදී අරන් තියෙනවා. 5000ක මෙවලම් මිලදී ගත්තට අවුරුද්දේ අන්තිම වෙද්දී 2000ක මෙවලම් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් 5000ක මෙවලම් ගත්තට අන්තිමට 2000ක මෙවලම් විතරයි තියෙන්නේ. ඔය කියන්නේ ළමයි මෙවලම් මොනව වෙලාද? ෂය වෙලා. හරියට හරි. ඒ දෙකට සංගල වරහණක් දාගන්න. ඒක ලියන්න මෙවලම් ෂය කියලා. කීයද මෙවලම් ෂය තියෙන්නේ? 5000ක 2000ක් වුණා කියන්නේ 3000යි. තව එකක් තියෙනවා ඔකේ අලුත් එකක්. ඒ තමයි යට ඉඳන් දෙවෙනි එක. අමුද්‍රව්‍ය තොගයක් මොනවා වෙලාද? හානි වෙලා. මේ හානි වෙලා තියෙන්නේ අපි විසින් ගත්ත භාණ්ඩ වලින්. ගත්ත භාණ්ඩ වලින් කොටසක් හානි වුණා නම් ඕක ගැනුම් වලින් මොනව කරලා පෙන්නන්න ඕනේද? මෙතනින් අඩු කරලා පෙන්නන්න ඕනේ. ලියන්නේ තොග හානි වීම ඉස්සරහින් තරු ලකුණක් දාලා මෙය ගැනුම් වලින් අඩු කර පෙන්විය යුතුය. ගැනුම් වලින් අඩු කර පෙන්විය යුතුය. අඩු කර පෙන්විය යුතුය. අර පරිපාලන වියදම් ඉස්සරහින් උත්තර ලකුණක් දාලා ලියන්න. නිෂ්පාදන ගිණුමට ගන්නේ නැත. නිෂ්පාදන ගිණුමට ගන්නේ නැත. right බලන්න ඉක්මනට තුන්වෙනි ගාන ඉක්මනින් සංඛ්‍යා ටික දාලා හදන්න ගන්න. ඉක්මනින් හදන්න ගන්න උඩින් නම ලියන්න. නම ලියන්න හරියට ආකෘතියට තෝරලා දාන්න. තමන්ට යම් සංඛ්‍යාවක් පිළිබඳ සැකයක් තියෙනවා නම් අපි එකතු කරනවා ඉමු සංඛ්‍යා ටික විතරක් දාන්න.
පොඩි නම ලියන්න. ඉවරද? බලන්න සම්පූර්ණ කළාද කියලා. ඍජු වැටුප් තියෙනවා 40යි. වක්‍ර වැටුප් මේ තියෙන්නේ වක්‍ර ශ්‍රමය නිෂ්පාදන පොදු කාර්යවලට. වක්‍ර වැටුප් කීයද වක්‍ර වැටුප් තියෙන්නේ? 20යි. ඊළඟට තියෙනවා අමුද්‍රව්‍ය ආරම්භක තොගය 10යි. අවසාන අමුද්‍රව්‍ය තොගය තියෙනවා 5යි. ඍජු වියදම් 4යි. මෙවලම් කියන්නේ කුඩා යන්ත්‍ර සූත්‍ර මෙවලම්ශය ඒක කර්මාන්ත ශාලාවට අයිති එක. කීයක්ද ෂය වෙලා තිබුණේ? 3යි. මේ දෙක අතර වෙනස ගන්නේ අමුද්‍රව්‍ය ගැනුම් 68යි. 68යි. කම්හල් කුලිය 14යි. කම්හලට අදාළ එකක්. කම්හල් කුලිය දාහතරයි. ඊට පස්සේ පරිපාලන වියදම් ගන්න නැහැ කිව්වා. තොග හානි ගැනුම් වලින් අඩු කරන්න 2යි අඩු කරන්න. යන්ත්‍ර අලුත් වැඩියා. යන්ත්‍ර වලට අදාළ එකක්. යන්ත්‍ර අලුත් වැඩියා. කීයද තියෙන්නේ? 8යි. ඔච්චරයි ළමයි තියෙන්නේ. දැන් එකතු කරන්න මේකෙන් මේක අඩු කරන්න 66යි. 10යි 76යි.
ඒකෙන් 5ක් ගියාම 71ක් එනවා. මෙතන තියෙනවා 44යි. මේකයි එකතු කරපුවාම 115ක් එනවා. මේ ටික එකතු කරලා ගන්නවා 20යි 23යි 37යි 8යි 45යි. මේකයි එකතු කරපුවාම අවසාන උත්තරය 160ක් එනවා. දැන් ලියනවා සූත්‍රය. ඒකකයක නිෂ්පාදන පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක ගණන. ඒකකයක නිෂ්පාදන පිරිවැය අපිට ආවේ 1,60,160.3යි. නිපද වූ ඒකක ගාන උතර දීලා තියෙනවා දෙවෙනි එකේ 400යි. බිංදු දෙකට බිංදු දෙක කපලා ගියා 1604න් බෙදපුවම ඒත් 400යි. ඊළඟට හොයනවා ඒකකයක විකුණුම් මිල. කොහොමද විකුණුම් මිල හොයන්නේ? ඒකකයක නිෂ්පාදන පිරිවැයට ලාභාන්තිකය එකතු කරන්න. ඒකකයක නිෂ්පාදන පිරිවැයට ලාභාන්තිකය එකතු කරන්න. ඒකකයක නිෂ්පාදන පිරිවැය අපිට ආව 400යි. ලාභාන්තිකය බලන්න කිව්වේ කොහොමද? පිරිවැය මත 120යි. මේකෙන් 120යි. මේකෙන් 120යි කියන්නේ 5න් එකයි. එහෙම නැත්නම් 110ක් කියන්නේ 40යි. 120යි කියන්නේ 80යි. එතකොට එනවා රුපියල් 480යි. ඒ තුන්වෙනි අභ්‍යාසයේ උත්තර ටික අපි සාකච්ඡා කළේ. දැන් අපි යනවා හතරවෙනි අභ්‍යාසයට. තුන්වෙනි අභ්‍යාසයෙන් පස්සේ හතරවෙනි අභ්‍යාසයට. ඔන්න ළමයි හොඳට අහගන්න. හතරවෙනි අභ්‍යාසයේ අලුත් දෙයක් තියෙනවා. ඒ තමයි මොනවද තියෙන අලුත් දේ? ඕකේ තියෙනවා නොනිමි වැඩ. එහෙම නැත්නම් නොනිමි භාණ්ඩ. ළමයි ගානක නොනිමි භාණ්ඩ තියෙනවා. ඕකේ පැහැදිලිව කියලා තියෙනවා නොනිමි භාණ්ඩ කොහෙටද දාන්න ඕනේ කියලා. බලන්න දීලා තියෙනවා නොනිමි වැඩ මොන පිරිවැයට දාන්නලුද? ප්‍රාථමික පිරිවැයට දාන්නලු. ළමයි ප්‍රාථමික පිරිවැයට දාන්න කියන්නේ ඕක දාන්න ඕනේ ප්‍රාථමික පිරිවැයට උඩින්. මේ මෙතන ආකෘතියේ. මම මෙතන රෝල් හතරක් විතර තියන්න කිව්වනේ. මෙන්න මෙතන දාන්න ඕනේ. කොහොමද දාන්නේ? එකතු කළා අඩු කළා කියලා. එකතු කළා කියලා ලියන්නේ මොනවද? ආරම්භක නොනිමි. ආරම්භක නොනිමි. අඩු කළා කියලා ලියන්නේ මොනවද? අවසාන නොනිමි. ඒත් දාන්නේ සුපුරුදු පරිදි පළවෙනි තීරුවේමයි. දෙවෙනි තීරුවේ දාන්නේ මේ දෙක විතරයි. එහෙනම් මොකද කරන්න ඕනේ? ප්‍රාථමික පිරිවැයට දාන්න කිව්ව නිසා ප්‍රාථමික පිරිවැයට උඩින් දානවා. කොහොමද දාන්නේ? ආරම්භක නොනිමි එකතු කරලා අවසාන නොනිමි අඩු කරනවා. දාගන්නකො ඊළඟ ආකෘතිය. ඔයා මෙතන ප්‍රාථමික පිරිවැයට උඩින් මේ වාක්‍ය දෙක. ඊළඟ ආකෘතිය අංක 4 කියලා දාලා ලියා ගන්න. අංක 4 කියලා දාලා මේ දෙක ලියා ගන්න. ඔන්න චුට්ටක් අහගන්න ඔය ගානේ අතිරේක තොරතුරු කීපයක් තියෙනවා. ඕම් ඉස්සෙල්ලා ඔයගලන් හදන්න ඉස්සෙල්ලා මම මේ අතිරේක තොරතුරු ටික චුට්ටක් පැහැදිලි කරලා දෙනවා. ඍජු වේතන ගෙවන්නේ නිෂ්පාදනය කරන බෑග් ගානටලු. බෑග් එකකට 150ක් ගෙවනවලු. බෑග් 6000ක් නිපදවලා තියනවලු.
දහස් වලින් 6000ක් නිපදවලා තිනවා කියන්නේ 6යි නේද? එහෙනම් මේ මෙතන ඍජු වේතනය කියන එක ඔයාලට දීලා නැහැ. කොහොමද ඒක හොයන්නේ? 150 කීයක්ද? 6ක් බලලා මෙතන දාන්නේ. කීයද දාන්නේ? 150 6ක් බලලා. ඊළඟ දෙවෙනි එක. ඔයාලට කියනවා විදුලියයි, ජලයයි, ගොඩනැගිල්ල ශයයි. මේ ඔක්කොම කර්මාන්ත ශාලාවට අදාළ දේවල්. හැබැයි මේ දේවල් වලින් 25 කාර්යාලයට අදාළ වෙන්නේ. ඒ කියන්නේ ඒවා කම්මලට අදාළ වෙන්නේ නැහැ 125. එහෙනම් 125ක් අදාළ වෙන්නේ නැත්නම් මෙන්න මෙතන නිෂ්පාදන පොදු කාර්යවල ඔය වියදම් තුනෙන් ගන්න 100ට කීයක් විතරයිද? 75යි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි ගන්නෙ. විදුලිය තියෙනවා. ජලය තියෙනවා. අනිත් එක මොනවද තියෙන්නේ? ගොඩනැගිලි ෂය. මෙන්න මේ හැම වියදමකින්ම නිෂ්පාදන ගිණුමට ගන්න ඕනේ 100ට කීයක් විතරයිද? 75ක් විතරයි. 175යි කියන්නේ 4න් 3යි. ඒ කියන්නේ අනිත් ටික ගන්නෙ නෑ. ඇයි හේතුව? අනිත් ටික කොහෙට අදාළයිද? කාර්යාලට. අන්නේ වචනේ යටින් ඉරක් ගහ ගන්න. කාර්යාලට අදාළ ඒවා අපි ගන්නෙ නෑ. එහෙනම් බලන්න කවුරුත් එකතු කරන්න එපා. සංඛ්‍යා ටික විතරක් දාන්න උඩින් නම ලියලා. උඩින් නම ලියලා සංඛ්‍යා ටික විතරක් දාන්න. ඊට පස්සේ අපි සාකච්ඡා කරමින් හදමු. ඉක්මනින් වෙලා ගන්න එපා.
ඉක්මන් කරන්න. ඉක්මනින් සංඛ්‍යා ටික දාන්න. බලන්න ළමයි නම ලියලා තියෙන්න ඕනේ. කාගේද? handbag traders. handbag අපි HB කියලා දාමු. HB traders. HB traders ව්‍යාපාරේ. මොකක්ද අවුරුද්ද? 2020 12යි 2021 3.31. 21 3.31 20 නෙමෙයි. එතකොට ගන්න බලන්න 21 3.31 අවසන් වර්ෂයට නෙමෙයි. අවසන් කාර්තුවට. හරියට බලන්න කියලා ලියන්න. අවසන් කාර්තුවට. කාර්තුවයි කියන්නේ මාස 3යි. කාර්තුවට නිෂ්පාදන ගිණුම. දැන් උඩ ඉනම් බලමු. 1.1 කියන්නේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය තිබිලා තියෙනවා 1350යි. ආරම්භක දවසට නොනිමි තිබිලා තියෙනවා මේ මෙතන ආරම්භක නොනිමි 725යි. අමුද්‍රව්‍ය මිලට ගැනුම් තිබිලා තියෙනවා 2070යි. 2070යි. ගෙන මේ කුලිය තිබිලා තියෙනවා
250යි ගෙනුම් වලට එකතු කරන්න ඕනේ. ගෙන ඒමේ කුලිය 250යි. ඊළඟට කර්මාන්ත ශාලා කළමනාකරු වගේ වැටු. අන්න කර්මාන්ත ශාලාව එකක්, කම්හල එකක්, කළමනාකරු වැටු. උඩින්ම දැම්මට කමක් නැහැ. කීයක් තියෙන්නේ? 1230යි. 1230යි. විදුලිය 280ක් තියෙනවා. හැබැයි ඒකෙන් 175යි ගන්න කියලා තියෙන්නේ. 280න් 175යි කියන්නේ 210යි. ජලය 80ක් තියෙනවා, 175යි ගන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ 60යි. ඒ වගේම වෙනත් ඍජු වියදම් තියෙනවා 855යි. ඔය කියන්නේ ඍජු වෙනත් ඒක වෙනත් කියලා දාන්න 855ක් තියෙනවා. ඒ වගේම ගොඩනැගිල්ලේ ෂය 240ක් තියෙනවා. ඒකෙන් 175යි ගන්න ඕනේ. ඒ කියන්නේ 180යි. කර්මාන්ත ශාලාවේ යන්ත්‍රශය යන්ත්‍රවලට අදාළ වියදම නිෂ්පාදන පොදු කාර්යයට දාන්න යන්ත්‍රශය ඒකේ කොච්චරද කියලා නැහැ. සම්පූර්ණ ගානම 765යි. අවසාන අමුද්‍රව්‍ය තොගය තියෙනවා 1245යි. අවසාන නොනිමි තියෙනවා මෙතන 1050යි. ඒක අඩු කරන එකක් ඉඳ වරණක් ඇතුලේ දාන්න. තව එකයි තියෙන්නේ අතිරේක තොරතුරේ ඒ ඍජු වේතනය. ඒ කියන්නේ ඍජු ශ්‍රමය යටතේ වැටුප කොහොමද ගන්නෙ? 150/6යි. ඒ කියන්නේ කීයද එන්නේ? 900යි. ඔච්චරයි තියෙන්නේ. ඉතුරු එක දැම්ම අපි. දැන් බලන්න සියලු තොරතුරු පළවෙනි තීරුවට වැටුනේ. මේ දෙක විතරයි දෙවෙනි තීරුවට ගියේ. දැන් උඩින් නම් මාත් එක්කම එකතු කරමු. මේ දෙක එකතු කරන්න 20යි 22යි 1යි 23යි 2320යි. දැන් මේ දෙක එකතු කරන්න 70යි 36යි. දැන් මේකෙන් මේක අඩු කරන්න 25යි. මේකෙන් අඩු කරපුවම 24යි 2425යි. ඊට පස්සේ මෙන්න මේ දෙක එක්කව කරන්න 55යි 9යි 8යි 17යි. දැන් මේකෙන් මේක අඩු කරලා මෙතෙන්ට ගන්න. මේකෙන් මේක අඩු කරපුවම ලොකු එකෙන් පොඩි එක අඩු වෙනවා 325ක් එනවා ඍණ. දැන් ප්‍රාථමික පිරිවැය ගන්නෙ මේ දෙකේ එකතුවෙන් මේක අඩු වෙනවා 25ට 25 කපලා ගියා. මෙතන ඉතුරු වෙන්නේ 55යි. මේ දෙකේ එකතුව 41යි. ඒකෙන් 3ක් ගියාම 38යි 3855යි. ඒකට මේ ටික එකතු වෙනවා 5යි 7යි 8යි 15යි 3යි 18යි 18යි 6යි 24යි 24යි. දෙකක් ඉතුරුයි 4යි 5යි 17යි 17යි 7යි 24යි. දැන් මේ ටික එකතු කරනවා 0යි 9යි 1යි 10යි 12යි 1යි 13යි
5 1යි 6යි 6300ක් එනවා. ඒකට කියනවා මුළු නිෂ්පාදන පිරිවැය කියලා. මුළු නිෂ්පාදන පිරිවැය කියලා 6300යි. මුළු නිෂ්පාදන පිරිවැය කියලා 6300යි. ඒකෙන් හොයන්න ඔයා ඒකක නිෂ්පාදන පිරිවැය මේක විතරයි අහලා තියෙන්නේ. විකුණුම් මිල අහලා නැහැ. විකුණුම් මිලක් අහලා නැහැ. මේක විතරයි අහලා තියෙන්නේ. 6300යි 0.3යි බෙදන්න ඕනේ නිපද වූ එකක් ගන්න තියෙන්නේ 6000යි. අත්බෑග් 6000ක් නිපදවුවා කියලා තියෙනවනේ. 0.3ට 0.3 කපලා ගියා. මේක බෙදන්න 6න් 6ට 6 ඒවා 1යි. 3ට නෑ. 30ට 6 ඒවා 5යි. බිංදුවට නෑ. රුපියල් කීයක් එනවද? 1050ක් එනවා ඒකක නිෂ්පාදන පිරිවැය. 1050ක් එනවා ඒකක නිෂ්පාදන පිරිවැය. යන්න ඉතාම ඉක්මනින් අභ්‍යාසංක 5 අභ්‍යාසංක 5 බලන්න ගානෙත් නොනිමි තියනවද කියලා දරුවෝ එහා පැත්තේ නොනිමි තියනවද කියලා එහා පැත්තේ නොනිමි තියනවා. මෙතන නෙමේ දාන්න කියන්නේ. ඒකයි වෙනස තියෙන්නේ. මෙතන නෙමේ නොනිමි දාන්න කියන්නේ. බලන්න කොතනද දාන්න. නොනිමි දාන්න කියන්නේ නිෂ්පාදන පිරිවැයට. ඒ කියන්නේ මෙන්න මෙතන උඩින් දාන්න කියන්නේ. මෙතන උඩින් දාන්න කියන්නේ. මේකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න සංඛ්‍යාවල. ඉතාම ඉක්මනින් ඊළඟ ආකෘතියේ සංඛ්‍යා ටික දාන්න ගන්න උඩින් නම ලියලා මේකේ නොනිමි දාන්නේ මෙතන දරුවෝ පැහැදිලිව කියලා තියෙනවා. මෙතන රූල් 7ක් 8ක් තියලා එකතු කළා ආරම්භක නොනිමි අඩු කළා අවසාන නොනිමි. ඒ දෙක ලියාගෙන ඉන්න ආකෘතියේ ඊට පස්සේ අතිරේක තොරතුරු ටික මුලින් හදලා ඊළඟට ගාන හදන්න ගන්න. ඉක්මනින් වෙලා ගන්න එපා. උඩින් නම ලියන්න පේලි දෙයකට
ඔයා එහෙමනම් පස්වෙනි ගාන තනියම සංඛ්‍යා ටික දාන්න. තනියම සංඛ්‍යා ටික දාලා තව ආකෘති 6ක් තව ආකෘති 6ක් ඊළඟ ඔන්ලයින් එකට කලින් මොනව කරන්නද? රූල් කරලා තියන්න. ඒ රූල් කරද්දී ආකෘති බලන්න නොනිමි දාන්නේ මෙතෙන්ටද කියලා බලන්න. ඒක ගානේ අනිවාර්යෙන්ම කියලා තියෙනවා. මෙතෙන්ටද කියලා තියෙනවා. එතකොට එකතු කරන්න එපා මොකුත්. හරිද? එකතු කරන්න මොකුත් සංඛ්‍යා දාන්න පුළුවන් අය දාන්න. අනිත් කට්ටිය ආකෘති ටික ගහලා තියන්න. පස්වෙනි ගානේ නම් සංඛ්‍යා ටික මොනවා කරලා තියන්න ඕනේද? දාලා තියන්න ඕනේ. එතකොට නිෂ්පාදන පිළිවෙය අභ්‍යාස මූලික වශයෙන් හදන ආකාරය අපි කතා කළේ. අපි ඉස්සරහා ඔන්ලයින් එකේදී නිෂ්පාදන ගිණුම් වල තවත් අභ්‍යාස හදන හැටි සාකච්ඡා කරනවා.